අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ වන්දනීය වූ ගෞරවනීය වූ කල්යාණ මිත්‍රාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේන් අපි නමස්කාර කරමු. පැවැරෙන සියලුම ගෞරවයන් නික්ලේශී වූ ගුරුතුමන් වහන්සේලාට ගුරුතුමයන් වහන්සේලාට පූජා කරමු. මේ දිනවල අප සාකච්ඡා කරන්නේ සම්පසාදනීය සූත්‍රය, දිග සූත්‍රයක්. තථාගතයන් වහන්සේ ළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා උන්වහන්සේට කියනවා මෙන්න මේ දේ නිසා මම ඔබ වහන්සේට පැහැදිලි ඉන්නේ කියලා. වහන්සේ ගැන අගය කරන්නේ කියලා. පටිපදා දේශනා. අපරම්පන භන්තේ ඒතදානුත්තරියං යතා භගවා ධම්මං දේශේති පටිපදාසු. තවත් කාරණයක් ස්වාමීනි, මේ දෙයත් අනුත්තරීය ධර්මතාවයක් තථාගතයන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ පටිපදා පිළිබඳව සත්‍යාබෝධයේ ක්‍රම පිළිබඳව දේශනා කරන්නේ. චතස්සෝ ඉමා භන්තේ පටිපදා ස්වාමීනි ප්‍රතිපදා 4ක් ඔබ වහන්සේ දේශනා කළා. දුක්ඛා පටිපදා දන්ධා පිඤ්ඤා ප්‍රතිපදාව අසීරුයි අමාරුයි අවබෝධයත් හෙමින් මතුවෙලා එන්නේ. දුක්ඛා පටිපදා කිප්පා පිඤ්ඤා ප්‍රතිපදාවක් තියෙනවා. මේ ප්‍රතිපදාව අසීරුයි මහන්සි වෙලා කරන්නට වෙනවා. කිප්පා පිඤ්ඤා නමුත් අවබෝධය ඉක්මනින්ම පහළ වෙනවා. සුඛා පටිපදා දන්ධා පිඤ්ඤා ප්‍රතිපදාව සුවදායකයි පහසුවෙන් කරන්න පුළුවන් අමාරු නැහැ. දන්ධා පිඤ්ඤා එනට අවබෝධය පහළ වෙන්නේ බොහෝම කීන්සීරුයි. සුඛා පටිපදා කිප්පා පිඤ්ඤා ප්‍රතිපදාව සුවදායීව පවතිනවා අවබෝධය ඉක්මනින්ම ලැබෙනවා. ඔය හතර. తත්‍ර භන්තේ යායම් පටිපදා දුක්ඛා දන්ධා පිඤ්ඤා අයම් භන්තේ පටිපදා උභයේනේව හීනාක්ඛාති දුක්ඛත්තාති දන්දත්තාති. භන් ස්වාමීනි අපහසුයෙන් අමාරුවෙන් ප්‍රිය යුතු ප්‍රතිපදාව අවබෝධයක් ලිහිල් වෙන ප්‍රතිපදාව ඒ කොටස් දෙකෙන්ම බැලුවාම අමාරු දෙයක්. ඒ නිසා ඒක දුකසීමයි කරන්නටත් වෙන අවබෝධයක් හිමීට නිසා. తත්‍ර භන්තේ ආයම් පටිපදා දුක්ඛා කිප්පා පිඤ්ඤා අයම් පන භන්තේ දුක්ඛත්තා හීනං අක්ඛායති. ස්වාමීනි ප්‍රතිපදා ක්‍රමයක් තියෙනවා පහසුවෙන් කරන්නට අමාරුයි බොහොම මහන්සි වෙන්නට වෙනවා අවබෝධ ඉක්මනින්. අයම් පන භන්තේ පටිපදා දුක්ඛත්තා හීනාක්ඛා. පටිපදාව අමාරුවෙන් කළ යුතු නිසා ඒකත් එකපාරට අගය කරන්නට බෑ. යායම් භන්තේ පටිපදා සුඛා දන්ධා පිඤ්ඤා සුවසේ පහසුවෙන් කරන්න පිළිබඳ ප්‍රතිපදාව අවබෝධය අමාරුයි අවබෝධය ලෙහෙසියෙන් එන්නේ නැහැ. හීන් සීරිය අවබෝධය මතුවෙන්නේ අයම් පන භන්තේ පටිපදා දන්ධත්තා හීන අක්ඛාය. ඒ අවබෝධය හිමින් එන නිසා ඒකත් එච්චරම අගය කරන්නට බෑ. తත්‍ර භන්තේ ආයම් පටිපදා සුඛා කිප්පා පිඤ්ඤා ස්වාමීනි ප්‍රතිපදාවක් තියෙනවා පහසුවෙන් කරන්නට පුළුවන් අසීරු නැහැ කරන්නාට සුදායකයි අවබෝධික්මං අයම් පන භන්තේ පටිපදා උභයේනේව පනීතා ක්‍රම දෙකින්ම දෙයන්සෙන්ම එක අගය කරන්නට පුළුවන් සුදායක ප්‍රතිපදාවයි ඒ වගේම අවබෝධ ඉක්මන් නිසා. ඒතදානුත්තරියම් භන්තේ පටිපදාසු. පටිපදා අතර මෙය අනුත්තරීය ඉහළම තත්ත්වයක් ස්වාමී. මේ තමයි කෙටියෙන් ඒ සම්ප්‍රසාදනීය සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන දේ. පසුගිය සතියේත් අප සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට මේ පටිපදා වර්ගයේ අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ බලන්න අවධානය යොමු කරන්නට කියලා ඉල්ලීමක් කළා.
අපි ඒ සූත්‍ර කීපයක් තියෙනවා. ඒ සූත්‍ර දෙකකට අවධානය යොමු කරමු මේ ගැන දැනගන්න. මේකෙදී දුක්ඛාපටිපදා කියන වචනයට ඒ වචනේ අපිට ඇහිලා හෙල ඒ පුංචි දූපතේ අපි ගෙන ගත්ත භාෂාවයි මොළයට එක පුරුදු කරපු නිසායි දුක්ඛාපටිපදා කියන එකට අර්ථකථනය සපයීම ටිකක් හිතුවම මෙතල මා හිතුවා පහසු ප්‍රතිපදාව අපහසු ප්‍රතිපදාව අමා බොහෝ කරන්න තියෙන ප්‍රතිපදාව එච්චර කරන්න නෑ ඒක එච්චර කරන්න නෑ කියන එක සමහරට අපිට හුඟක් මේක සුඛාපටිපදා කියන එක සමහරට අපිට දුක්ඛාපටිපදාවකුත් වෙන්න ඉඩ තියෙනවා ඒ තේරුම හැටියට. අපි හොඳට ඉගෙන දිගට සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විත්තාර සූත්‍රය දෙවෙනි එක පටිපදාවයි. කතමාච භික්ඛවේ දුක්ඛාපටිපදා දන්දා බින්න. අවබෝධ ප්‍රතිපදාව අමාරුවෙන් කරන්න උන අපහසුයි කරගන්න. කියන වැඩ ගොඩක් තියෙනවා කරන්න. දන්දා අභිඥාව පහළ වෙන්නේ කියන්නේ අවබෝධය පහළ වෙන්නේ බොහෝම හීන්සිර. ඉක්මනින් අවබෝධයෙන් එන්නේ. ඒක කුමක්ද කියලා. කතමාති භික්ඛවේ දුක්ඛාපටිපදා දන්දා. මේ එක ක්‍රමයක් විතර අර කලින් කිව්වා වගේ එකකට තීරණ ගන්න ඩෙෆිනිෂන් ව්‍යාඛ්‍යාන සපයන්න හදන්න හොඳ නැහැ. එතකොට අප ඒක අතරමං වෙන ගතියක් තියෙනවා. ඉද වික්කවේ ඒකච්චෝ පකතියාපි තිබ්බ රාග ජාති. සමහර සත්වයෙක් උපතින්ම මයි පකතියා කියනකොට උපතින්ම කියලා කියනනම් තේරෙන භාෂ නිසා උපතින්ම තිබ්බ රාග ජාති. රාගය තීව්‍ර තියෙනවා කියන්නේ ඇල්ම වැඩි එතනට. ඇලුම් කියන්නේ වැඩි. අභික්කනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිච්චසමුප්පාදේ. හැම තත්පරයකම නිරන්තරයෙන්ම හැම තිස්සෙම රාගය නිසා පහළ වෙන ඇල්ම නිසා මතුවෙන දුක් දොම්නස් විඳිනවා ය. පකතියාපි තිබ්බ දෝෂ ජාතිකෝ. ඒ විතරනේ ප්‍රකෘතියෙන්ම උපතින්ම ද්වේෂ සහගතයි. ද්වේෂ ජාතිකයි. තීව්‍ර ද්වේෂයක් පහළ කරගන්න ස්වභාවයක් යාට තියෙන. අභික්කනං දෝෂජං දුක්ඛං දෝමනස්සං පටිච්චසමුප්පාදේ. හැම විටම හැම තිස්සෙම නිරන්තරයෙන් ද්වේෂය නිසා මතුවෙන දුක් දොම්නස් විඳිනවා. තේරුම් ගන්නට හොඳ තැන් මේවා. මේ කියන කාරණා. පකතියාපි තිබ්බ මෝහ ජාති. ප්‍රකෘතියෙන්ම තීව්‍ර මෝහය තියෙන කෙනෙක්. ඒ තුන්වෙනි කාරණේ මතක තියාගන්න ඕන. අපි ඉගෙන ගත්ත දේවල් වලට වඩා ඔබට යන දෙයක්. ඒ නිසා අපිට සත්‍ය අවබෝධය අහිමි කියලා අයින් කරන්න එපා. අභික්කනම් මෝහජන් දුක්ඛං දෝමනස්සං පටිච්චසමුප්පාදේ. නිරන්තරයෙන් මෝහය නිසා මතුවෙලා එන දුක් දොම්නස් විඳිනවා. එහෙම එක්කෙනාට ඒ සත්වයාට තස්ස ඉමානි පංචින්ද්‍රියානි මුදූනි පාතු භවන්. ඉන්ද්‍රිය පහ ඉන්ද්‍රියන් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ මෘදුව පහළ වේ. මෘදුව පහළ වෙන කියන්නේ ඒවා වැඩි ක්‍රියාකාරීත්වයෙන් පහළ වෙන්නේ. සද්දින්ද්‍රියං, විරීන්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං. ඒ පහ. එය මුදූනි පාතු භවන්. ඒ වචන තියෙනේම මෘදුව පහළ වෙන්නේ, තීව්‍ර පහළ වෙන්නේ. වැඩි බලවත් නැහැ. සෝ ඉමේසම් පංචානං ඉන්ද්‍රියානම් මොදුත්තා දන්දං ආනන්තරියම් පාපුනාති ආසවානං කයයි. ඒ ඉන්ද්‍රියම් මෘදුව පහළ වෙන නිසා සත්‍ය අවබෝධය හීන් සිරියට මතුවේ. දෙවෙනි
මේ සූත්‍රයත් පාකෙටි කරලා කියන ඊළඟ කියන්න හදන සූත්‍රය තමයි වැදගත්ම දේ අපිට එන්නේ. මේකේ වැදගත්ම දේ තමයි ප්‍රകൃතියෙන්ම තිබ්බ තිබ්බ රාග ජාතිකයි නිරන්තරයෙන් රාගය නිසා දුක් දුම්නස් විඳිනවා. ප්‍රകൃතියෙන්ම උපතින්ම ද්වේෂ ජාතිකයි ද්වේෂය වැඩිපුර පහළ වෙනවා. නිරන්තරයෙන් ද්වේෂය නිසා මතුවෙන දුක් දුම්නස් වැඩි. මේ ගැන මම වැඩි අවධානය යොමු කරනවා. ප්‍රകൃතියෙන්ම පකතියා අපි තිබ්බ මෝහ ජාති. උපතින්ම මෝහය වැඩි. අභික්කනම් මෝහජන් දුක්ඛං දෝමනස්සං පටිසංවේදී. නිරන්තරයෙන්ම මෝහය නිසා මතුවෙන දුක් දුම්නස් වින්දනය කරනවා. ඒ සත්වයාට තස්මානි පංචින්ද්‍රයානි අධිමත්තානි පාතු බවං. ඒ වුණාට මේ ඇත්තට මේ ඉන්ද්‍රිය පහ සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. අපි කියනකොට දන්නවනේ දැන් මොනවද කියලා ඒවා? ඉන්ද්‍රයන් වශයෙන් ක්‍රියාකාරී බලවේගයක් හැටියට ආධ්‍යාත්මික ගමනේදී තමන්ගෙන සොයා බැලිල්ලට අවශ්‍ය ඉන්ද්‍රයන් හැටියට ඒවා වැඩිපුර පහළ වෙනවා. මතක තියාගන්න තිබ්බ සරාග ජාතිකයි, තිබ්බ රාග ජාතිකයි, ප්‍රകൃතියෙම ද්වේෂ ජාතිකයි, ප්‍රകൃතියෙම මෝහ ජාතිකයි. ඒ වුණාට පංච ඉන්ද්‍රයන් ඒ කියන්නේ ආධ්‍යාත්මික ඉන්ද්‍රයන් වැඩිපුර පහළ වෙනවා. සෝ ඉමේ සම්පංචානං ඉන්ද්‍රියානං අධිමත්තත්තා කිප්පං ආනන්තරියම් පාපුනාති ආසං කාය. අර ඉන්ද්‍රිය පහ වැඩිපුර පහළ වෙන හින්දා එයා ඉක්මනින් සත්‍ය අවබෝධය සඳහා යොමු වෙනවා. තුන්වෙනි එක අර විදිහටමයි එක්තෙන්දි වෙනසක් වෙන්නේ. එයා තීව්‍ර සරාග ජාතික නෙවෙයි, උපතින්ම රාග ජාතික නෙවෙයි, උපතින්ම ද්වේෂ ජාතික නෙවෙයි, උපතින්ම මෝහ ජාතිකත් නෙවෙයි. ඒ නිසා ඒ නිරන්තරයෙන් මෝහය රාග දෝෂ මෝහ නිසා විඳින දුක් දුම්නස් එන්නේ නැහැ. එහෙම වුණාට මොකද එයාට පංච ඉන්ද්‍රියන් බොහෝම ලාවට පහළ වෙන්නේ. මුදුනි පාතු බව. ඒ නිසා එයාට ආසත්‍ය අවබෝධයක් ඉක්මනින් එන්නේ නැහැ. හතරවෙනි එක. මම මේකත් කෙටි කරනවා. හොඳද? සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. එහෙම එක්කනා පකතියා පින තිබ්බ රාග ජාති. උපතින්ම රාග ජාතික නෙවෙයි. රාගයේ බහුල ඉපදෙන්නේ නැහැ. يعني පහළ වුණේම ඒවත් එක්ක නෙවෙයි. ඒ නිසාම රාගය නිසා මතුවෙන දුක් දුම්නස් නැහැ. වැඩිපුර එන්නේ නැහැ. නිරන්තරයෙන්. ඒ වගේම ප්‍රകൃතියෙන්ම උපතින්ම ද්වේෂ ජාතිකත් නෙවෙයි, උපතින්ම මෝහ ජාතිකත් නෙවෙයි. තුන්වෙනි එකට වැඩි අවධානය යොමු කරන්න. උපතින්ම මෝහ ජාතිකත්. එහෙම එක්කනාට පංචේන්ද්‍රයන් සමහර සත්ව කෙනෙක් ඉන්නවා යට පංචේන්ද්‍රයන් සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පංච. ඒවා අධිමාත්‍ර පහළ වෙන්න පටන් ගන්නවා. එයා ඉක්මනින්ම සත්‍ය අවබෝධය සඳහා එනවා. දැන් ඒ මා කෙටියෙන්ම කිව්වේ අපි ඒතොර පාලි වචන දන්නවා. දුක්ඛාපටිපදා දන්දාපිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාපිඤ්ඤා, සුඛාපටිපදා දන්දාපිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාපිඤ්ඤා. ඒ හතර. ඊළඟ සූත්‍රයේදී ඒක ටිකක් විස්තර වෙනවා. ඒ නිසා මම අර ටික කෙටියෙන් කිව්වේ. මේකට එන්න ඕන නිසා. නිසා දැන් මේ සූත්‍රයට වැඩි අවධානය යොමු කරන්න ඕන. හැබැයි අරක තුන්වෙනි කාරණේ තිබ්බ මෝහ ජාතිකයි, සමෝහ ජාතිකයි කියප එකත් මතකෙට ගන්නට. ඒකට අපි අපව මේකෙන් අයින් කරන්න ඔය ගුණ හතරෙන් එක තමයි අපි ඉන්නේ. ඒ වුණාට අපට සත්‍ය අවබෝධය සඳහා සිළුම සුදුසුකම් තියෙනවා තථාගත ධර්මයට අනුකූලව යන්න. චතස්සා ඉමා භික්ඛවේ පටිපදා භික්ෂුවරුනි මේ ප්‍රතිපදා හතර. සුඛා පටිපදා දන්දා විඤ්ඤා. ප්‍රතිපදාව අසීරුයි. අවබෝධයේ හීන් සිරි පහළ වෙයි. දෙවෙනි එක
දුක්ඛා පටිපදා ප්‍රතිපදාව අසීරුයි කිප්පා විඤ්ඤා. වැඩ ගොඩාක් කරන්න තියෙනවා අවබෝධයේ ඉක්මනින් යන. සුඛා පටිපදා දන්දා විඤ්ඤා. ප්‍රතිපදාව සුවදායයි සුවදායකයි. අවබෝධයෙන් සිරුයි. ප්‍රතිපදාව සුවයි සුඛා පටිපදා කිප්පා විඤ්ඤා අවබෝධිකම් වෙනවා. එතෙන්දි මේ සූත්‍රයේදී උන්වහන්සේ විස්තර කරන එක අපි ඉගෙන ගත්ත මීට අවුරුදු 8කට විතර කලින් අර පැරණි කල්යාණ මිත්‍ර බොහොම හොඳට විස්තර කළා. කෘතඥතා පූර්වක සිහිපත් කරන පුණ්‍යානුමෝදනාව. කතමාච භික්ඛවේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා. භික්ෂුවරුනි අසීරුව ප්‍රතිපදාව පිරියුතු ප්‍රතිපදාව ඒ වගේම අවබෝධයෙන් සිටි පහළ වෙන ප්‍රතිපදාව මොකක්ද? මේ හතරෙන් එක අප ඉන්නවා. ඒක අපි තේරුම් ගන්න. දැන් මෙන්න සුවදායක නොවන ප්‍රතිපදාව කියන්නේ ටිකක් අමාරුවෙන් කරන්න වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒකයි මේ දුක්ඛ පටිපදා කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අසුභානුපස්සී කායේ විහෙර. ශරීරය අගේ නොකරන විදිහට යා ජීවත් වෙනවා. ශරීරය කියන එක අගේ කරන්න. අපි ඉගෙන ගත්ත ශරීරය අගේ නොකරන හැටි. අගේ කරන්නට දෙයක් නැහැ. මේ අසුභ කියන එකයි මාගේ කරන්න දෙයක් නැහැ. මොකද අපි අගේ කරන්නේම මේ සුභ වශයෙන් විපල්ලාස කියන අපි දන්න. එහෙම නෑ. ආහාරයේ පටික්කුල සංඥා. ශරීරයේ පෝෂණය කරන්නට ඇතුළු කරන කෑම වර්ග වල තත්ත්වය සැබෑ තත්ත්වය ගැන අවබෝධයක් ඇති කරගන්න. කෑම කනවා කියන එක හපංකමක් නෙවෙයි කියලා අවබෝධ කරගන්න. ඒම පරිවර්තනය කරන අපිට තේරෙනවා. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා කියන්නේ ඒක. ඒක තේරුම් ගත්තාම අර අපටික්කුලේ පටික්කුල සංඤී තත්වයට යන්න පුළුවන්. පටික්කුල අපටික්කුල සංඤී තත්වයටත් එන්න. ශරීරයට කෑම කවන්නේ කරුණාව නිසා. ආහාරයේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී. සියලු ලෝකේ තියෙන දේවල් අගේ කරන්න සියල්ල ලං කරගන්නට හදන්න. අභිරතියක් ඇති කරගන්න. ඒ අගේ කරලා අභිනන්දනය අභිවදන අජ්ජෝසානයට එන්නේ නැහැ. සබ්බ සංඛාරයේසි අනිච්චානුපස්සී. සංඛාර හැම දෙයක්ම ඇති වෙන සැටි සහ නැති වෙන හැටි. උපාදේ සහ නිරෝධය දකින්න. එතකොට දුක්ඛ පටිපදා අසීරු ප්‍රතිපදාවක සමහර අයට මේවා කරන්නට යන මූලික සුදුසුකම් හැටියට. අසුභානුපස්සී ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී. ඊළඟට හොඳ එකක් කියනවා. මරණ සංඥා කෝපන සාජ්ජත්තං සුපට්ඨිතා හෝති. මරණ සංඥා භාවිතා කරනවා කියන එකට වඩා එතෙන්දි තියෙන මරණ සංඥාව අජ්ජත්තං ඇතුළෙන්ම සුපට්ඨිතා හෝති. පිහිටලා තියෙන හොඳට. මරණය කියන එක එනවා කියන එක තේරෙනවා. ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. හෙට උදේට අවදි වෙන්න වෙනවා වගේ. හෙට උදේ වැඩට යන්න තියෙනවා. අද ගමනක් යන්න තියෙනවා ගෙයින් බහැලන්නේ වගේ මරණය කියන එකත් මේ ගෙයින් බහැල යන්න ඕන කියලා අවබෝධයක් ඇති වෙනවා. එහෙම ඔය කරුණු පහක් තියෙන එක්කෙනා දැන් මතක තියාගන්න මේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාය කියන්නේ. ඒතොර දුක්ඛ කියන වචනේ ඇයි කිව්වේ කියන එක තේරුම් ගන්න. වැඩ ගොඩක් කරන්න තියෙනවා මේ ප්‍රතිපදාවට. සෝ ඉමානි පංච සේක බලානි උපනිස්සාය විහෙරති. එහෙම එක්කෙනා දැන් මුලින් සූත්‍රයේ තික මතකයෙන් තියෙන්න ඕන.
උපතින්ම සහජයෙන්ම තිබ්බ රාග ජාතික වෙන්න පුළුවන්. උපතින්ම සහජයෙන්ම තිබ්බ ද්වේෂ ජාතික වෙන්න පුළුවන්. ඔන්න තුන්වෙනි එක අපි අමතක කරන දෙයක්. මොකද අපිට ඔළුවට මොකක්ද කියන්නේ අභියෝගයක් වෙන චැලෙන්ජ් එකක් වෙනවා. උපතින්ම මෝහ ජාතික වෙන්න පුළුවන්. ඒ තමයි දුක්ඛ පටිපදාව තියෙන කෙනාගෙන කියන්නේ. සෝ ඉමානි පංච ශේක බලානි උපනිසා විහෙරති. එහෙම එක්කෙන අර මුල් කරුණු තුන තියෙන්න ඕන. මතකේ තියෙන්න ඕන. තිබ්බ සරාග තිබ්බ රාග ජාතික තිබ්බ ද්වේෂ ජාතික තිබ්බ මෝහ ජාතික. එහෙම එක්කෙන මේ කරුණු පහ දියුණු කරගන්න. දියුණු කරගෙන ශේක බල උදව්වට තියාගන්න. උපනිස්සාය විහෙරති කියන්නේ ඒක. උපනිස්සාය කියන්නේ ටූල් බොක්ස් එකක් වගේ. Tamanට අවශ්‍ය වෙලාවට ගන්න ඒවා තියාගන්න. උපනිශ්‍ය පච්ච අපි ඔය ඇත්තු ඉගෙන ගන්න. උපනිශ්‍ය පච්චය කියන්නේ ඒක තිබුණාම ඊළඟ එකට වාසි තියෙනවා. මතුවෙලා ඉන්න. උපනිශ්‍ය කියන්නේ ඒකයි. සද්ධා බලං, හිරි බලං, උත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං. උතු ශ්‍රද්ධාව කියන එක ඊට පස්සේ Tamanට මේ වචනේ මා පාවිච්චි කරන් හයියක් වෙනවා. ඒ ශ්‍රද්ධාව ලොකු හයියක් වෙනවා. නැත්නම් අපි හිතන තාම කොහොමද කියලා. ඒ ශ්‍රද්ධාව ලොකු හයියක් අපට. හිරි බලං. ඒ වගේම තමන් ආර්ය ශ්‍රාවකෙක් නම් එයා අඩුතරමේ දෙයක් කරන්ට හිතෙන්නේ මම සුදුස්සෙක් නෙවෙයි මේක කරන්න කියලා හිතෙනවා. අර තිබ්බ සරාග ජාතික, දෝෂ ජාතික, මෝහ ජාතික නිසා අභික්කනම් ඒ දුක්ඛ දෝමනස ඒවි. ඒ වුණාට සද්ධා බලය, හිරි බලය ඒව හයියක් වෙලා එනවා යකින් ආයිබුවා කියලා. ඔත්තප්ප බල. වගේම සංඛාරයන් සසර නිර්මාණය කරනවා. දුක්ඛදායි තත්ත්ව නිර්මාණය කරන්නට වෙයි. දුක්ඛදායක ප්‍රතිඵල ලබා දෙන නැත්නම් කර්ම විපාකය කියලා අපි කියමු. ඒ විපාකයේ දුක්ඛදායි මතුවෙලා එන්න දේවල් කරන්නට පැකිලෙනවා. මේක කළොත් මට අවාසිදායකයි කියලා. උත්තප්ප කියන්නේ පවට බයයි කියන්නේ ඒකයි. පවට බයයි කියන්නේ ඒකයි. මට මේ chance එක මිස් වෙන්න පුළුවන්. මෙහෙම කරොත් එහෙම මට මනුස්සයට සැකිල්ල නෙවෙයි වෙන ඇට සැකිල්ල වෙන්න. ඒ සිතියම තියෙන්න ඕනු. විරිය බල. ඒ වගේම හයියක් කියනවා මම මේක කොහොම හරි කරන්න ඕන. දැන් මට ලෙඩ නෑ, මට දුක නෑ, මට දැන් අනිත් මම වාසනාවන්තයි. මේ පින් කරලා තියෙනවා මේ තත්ත්වෙින්ට මේක පහු කරන්න දෙයක් නෑ. අපි එක කියන්නේ අප්‍රමාද කියන වචන. විරිය බලය එනවා. මේක යෙදෙන්න ඕන. වැඩ වැඩි තමයි. නමුත් මං උදේ වරුවේ මේ ගැන ටිකක් හිතන්න ඕන. මත්දහනේ මම මේ ගැන ටිකක් හිතන්න ඕන. එන්දෑවි කෑම යන්න කලින් වැඩ යන්න කලින් මම ටිකක් හිතන්න ඕන. ගෙදර ගිහිල්ලා ඉවරෙච්ච ගමන් රෑ කෑමට කලින් මම මේ ගැන හිතන්න ඕන. කියලා ඒවා හිතෙන. විරිය බල කිව්වේ පඤ්ඤා බල. ඒ වගේම අපි පසුගිය සතියේ ඉගෙන ගත්තා ඒවා ගැන අර සත්‍ය අවබෝධය සඳහා කවුරු හරි කියලා දුන්නාම ඒවා ධම්ම විචය කරනවා කියලා. ඒ පඤ්ඤා බල කිව්වේ ඒකයි. ධම්ම විචය සම්බොජ්ජංගේ දියුණු කරගන්න බලන්න. එතකොට මේ අසීරු ප්‍රතිපදාව දණ්ඩා විඤ්ඤා කියන්නේ. තස්ස පංචේන්ද්‍රයානි මුදුනි පාති භව. එතකොට අර සංඥා අසුභානුපස්සී, ආහාරේ පටික්කුල සංඤී, සබ්බ ලෝකේ අනබිරත සංඤී, සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සී, මරණ සංඥා අජ්ජත්තං සූපට්ඨිතා. ඊට පස්සේ අර හයියක් එනවා යට සද්දා, විරිය, සද්දා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බලය. එයාට මේ ඉන්ද්‍රියන් ටික මුදුව පහළ වෙන්නේ.
මෘදුව කියලා කියන්නේ වැඩි වේගවත් වෙන්නේ නැහැ. වෝට්ස් අඩු ලයිට් හැටියට වගේ. බැටරි බොහොම පුංචි බැටරි වගේ එන්නේ. බැටරි 5ක් දාන්න ඕන සමහර. ට්‍රිපල් A බැටරි වගේ වෙන්නේ සද්දා විරීන්ද්‍රිය සද්දින්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය. සෝ ඉමේ සම්පංචන්නං ඉන්ද්‍රියානම් මුදුත්තා දන්ධං ආනන්තරියම් පාපුනාති. ආසවානං කයයි. ආශ්‍රවක්ෂේතය යන්හි සිරිතුක. අයං උච්චති භික්ඛවේ දුක්ඛා පටිපදා දන්දාපි. ඒක ඉගෙන ගත්තාම ඊළඟ ටිකට ලේසියි. ඒතර දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඒකෙදිත් වෙන්නේ අර විදිහටම ශරීරය අගේ නොකරන විදිහට ඔළුවට උගන්වන සංඥාවක් ඇති කරලා දෙනවා කියන්නේ ඒකයි. මතක් කරලා දෙනවා මේ ශරීරය කියන එක මෙහෙම දෙයක් කියලා. නින්දා කරනවා නෙවෙයි අපි ගෙනගත්ත මනුස්ස ශරීරයක් ලබන්න පින් කරලා තියෙනවා. එහෙම එක්කෙනා අර සීක බල පහ ඇති කරගන්න. සද්ධා බල, හිරි බල, උත්තප්ප බල, විරිය බල, පඤ්ඤා බල. ඒවා හයියක් හැටියට තියාගන්න. එහෙම එක්කෙනාට එතකොට මේ අසීරු ප්‍රතිපදාවේ වැඩ ගොඩක් තියෙනවා යට කරන්න. ඒක දුක්ඛා ප්‍රතිපදා. කිප්පා විඤ්ඤා කියන්නේ එතකොට එහෙම එක්කෙනාට පංච ඉන්ද්‍රිය එකන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ වැඩිපුර පහළ වෙන. ඉහළ විදිහටම පහළ වෙන. ප්‍රතිපදාව අසීරුව කරගෙන යන. ඒ කියන්නේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. එහෙම වුණාම සමහර අයට අතිමාත්‍ර ඒ සද්දින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය පහළ වෙනවා. එහෙම වුණාම යා සෝ ඉමේ සම්පංචන්නං ඉන්ද්‍රියාණං අධිමත්තත්තා අධිමාත්‍ර පහළ වෙනවා. ටිකක් නෙවෙයි වැඩිපුර එනවා. දෝර ගලාන එනවා කියන්නේ ෆ්ලඩ් ගේට් එරනවා කියන්නේ අන්න ඒ විදිහට. සමහර අවස්ථා තියෙනවා එහෙම. හොඳ ගුරුවරයා ඇසුරු කරා මහට එනවා ඒක. එහෙම වුණාම කිප්පං ආනන්තරියම් පාපුනාති ආසවානං කායයි. පරම සත්‍ය අවබෝධය සඳහා ඉක්මන් එනවා එකට. අයං උච්චති භික්ඛවේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව වැඩ ගොඩක් කරන්න තියෙන. අසීරුයි කියන අමාරුම නෙවෙයි වැඩ ගොඩක් තියෙනවා. කිප්පා විඤ්ඤා. අවබෝධය ඉක්මන්. දැන් සුඛ පටිපදා. ඒ කියන්නේ ප්‍රතිපදා සුවදායකයි කියන්නේ. අපි ඉගෙන ගත්ත වචනයක් මතක තියෙන්න ඕන මේලාවේ අර ධ්‍යාන වලට ඒ ධ්‍යාන මෙලොවදීම සුවසේ වාසය කරන තත්ත්වයක් තියෙන අවස්ථාවන් හැටියට. විශේෂයෙන් විතක්ක විචාරයේ මඩුවල ගියා. එනිසා දැන් මනස කියන එකට වැඩ අඩු කරගන්න දේ තමයි සුඛාපටිපදාවේ. ඒ විදිහටම අර මුල්ම සූත්‍රය කිව්වා වගේම තිබ්බ සරාග ජාතික නෙවෙයි උපතින්ම රාග ජාතික නෙවෙයි. උපතින්ම ද්වේෂ සහිතව ආව නෙවෙයි. උපතින්ම මෝහ ජාතිකාව.
ඒ නිසා ඒවත් නැති නිසා ධ්‍යාන වලට නිසා කියන වචනයක් තියෙනවා. ඒක සුවදායක තත්ත්වයක් කියන්නේ. දිට්ඨ ධම්ම සුඛ. තොටිය පස්සට පහළ වෙන જાති නෙවෙයි කියලා මතක තියෙනවා. සුවදායක ප්‍රතිපදා වෙන්නේ ධ්‍යාන එක්ක සම්බන්ධ වෙනවා. දිට්ඨ ධම්ම. එතනයි සුඛාපටිපදාව. ඒ වගේ උපතින්ම පුරාග නැහැ. ඒ කියන්නේ මනස රාගයේ විසින් පාලනය කරන්නේ නැහැ. සමහර නාම රූප ඒක ආවහම නාම රූපත්වය රාගයේ විසින් හසුරුවන. ද්වේෂයේ විසින් මෝහය විසින් ඉව හසුරුවන. ඒ නිසා තමයි කරන්නට කීවේ කාය අසුභානුපස්සේ ආහාරේ පටික්කුල සංඤ්ඤා සබ්බ ලෝකේ අනිබිරත සංඤ්ඤා ඒව දිනු කරන්න වෙනවා. අර උපතින්ම ගෙනාපු දායාද වලට එරෙහි යන්ත්‍රන් ඒ ඥාන වලට ඥාන නෙවෙයි ඒ ජීන්ස් වලට එරෙහි යන්නට DNA සිස්ටම්. ඒකට පහසු ක්‍රමය තමයි ඒව නැති වුනහම වෙන්නේ සුඛාපටිපදාවේදී වෙන්නේ අර විදිහට රාග දෝෂ මෝහ අපේ ජීවිතේ හසුරුවන්නේ නැහැ තද ලෙස. මේවා තියෙනවා. නමුත් ඒවා නෙවෙයි අපව ගවර්න් කරන්නේ. ඒත් ඩික්ටේටර්ස් හැටියට ඉන්නේ නැහැ රාග දෝෂ මෝහ. තියෙනවා එච්චරයි. මෝඩකම හින්දා තියා ගන්නවා එච්චරයි. නමුත් ඒවා ගවර්න් කරන්නේ ඌමනාවට ගන්න තියාගෙන ඉන්නවා. ඉද බික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පatti විහෙරති. සුඛාපටිපදාවෙන්නේ ඒක. අර උපතින්ම ගෙනෙන දායාද හැටියට ආපු DNA සිස්ටම් එකම පාලනය කරගෙන ඥාන බලපවත්වන ඒ සෙන්සිටිව් නර්ව් සිස්ටම් එක කන්නේ ගැටෙන නර්ව් සිස්ටම් එක. රාග දෝෂ මෝහ තද්දට ජීවිතේට බලපාන්න. එහෙම එක්කනට පුළුවන් වෙනවා මිනිම්ම ඉන්ද්‍රිය මේ පංච නීවරණ අයින් කරලා මනස කියන එක මනස ඉන්ද්‍රියක්නේ මනින්ද්‍රිය Taman තුමනා පැත්තට හසුරුවා ගන්න. වචන වලට ආයුබෝවන් කියන්නේ එකම දෙයට හිත නැඹුරු කරන්න හැකියාවක් එයාට එනවා. එහෙම වුණාම මේක ප්‍රතිපදාව සුවදායකයි. යලිත් ඒ වචනේ මතක් කරගන්නමු. දිට්ඨ ධම්ම සුඛ විහරණෙන් ඉගෙන ගන්න. විවිච්ඡ කාමේහි විවිච්ඡේ අකුසලෙහි ධම්මේහි ඒ වාගෙන් හිත අයින් කරන්න. විවිච්ඡ අයින් වෙනවා කියනකොට මම අයින් කරනවා කියන එකට වඩා තේසි අර සද්ධා බල විරිය බල නිසා ඒවා තියනවාද උපතින්ම ඇතිවෙච්ච රාග දෝෂ මෝහ බල පවත්වන්නේ. ඒ වෙනට සද්ධා හිරි බල උත්තාප බල සමාධි බල ඒ අවශ්‍ය જાති බල ඔක්කොම විරිය බල පඤ්ඤා. එහෙමුණ එක්කෙනාට පුළුවන් තමන්ගේ මනසට ඕන හැටියට නෙවෙයි සතියට ඕන හැටියට මනස යොමු වෙනවා අර තමන්ගේ අරමුණ කරා. එතකොට තමා දිට්ඨ ධම්ම සුඛ විහාර වෙන්නේ. පඨමං ඥානං උපසම්පatti විහෙරති. සවිතක්කං සවිචාරං. වචන ඔළුවට බර වෙන්නේ නැහැ. වචන වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. එකම අරමුණක්
අපි ගෙන ගන්න වචනේ තමයි කර්මස්ථානය. ඒ කියන්නේ හිතට මාතෘකාවක් දෙන සත්‍ය අවබෝධය සඳහා යන. ඒ මාතෘකාව මොන විදියට ගත්තත් සංඥා වේදනත් එක්ක යන්නේ කියලා මතේ තියෙනවා. කසින වෙන්නට පුළුවන්, මෙත්තා වෙන්නට පුළුවන්, අසුභ වෙන්නට පුළුවන්, බුද්ධානුස්සති වෙන්න පුළුවන්. ඒ කවර අරමුණක් ගත්තත් සංඥා වේදනත් එක්ක යන්නේ කියන එක තේරුම් ගන්න. නාම රූපත් එක්ක සම්බන්ධය. නමුත් එයාට පුළුවන් ඒක මනසට පුළුවන් එක අරමුණක ඉන්නට උගන්වනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් ඒකෙම ඉන්න පුළුවන්. එතකොට යාගේ වචන මාලාවම අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. භාෂාව අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. මේ භාෂාව මේ වචන කතා කිරීම කියන එක ඒක දුක්ඛ ප්‍රතිපදා වෙන්නේ ඒකයි. වැඩ වැඩි කරන්න මේකට ආවහම වැඩ වැඩි නෑ සුඛ ප්‍රතිපදාව. ඊට පස්සේ විතක්ක විචාරාණං රූපසම විතක්ක විචාර සංසිඳිය. භාෂාව වචන හිතන ගතිය අතුරුදහන් වෙලා. මානසිකාර තියෙනවා. භාෂාවත් එක්ක නෙමෙයි යන්නේ. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන කියනකොට ආනන්ද හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ කියන මුගලන් හාමුදුරුවෝ කියන මම හිතන්නේ නෑ පළවෙනි ධ්‍යානට යනවා කියලා. ඒක සිද්ධ වෙනවා. විතක්ක විචාරං රූපසමා අජ්ජත්තං සම්පසාදනං. ඒතර ආධ්‍යාත්මික සංසිඳිලා ගිහිල්ලා. මේක මනෝවලට වෙන්නේ අර විදිහට උගා જાති දැන් අසුභානුපස්සී වින්ට ඕනේ නෑ. මොකද අර උපතින්ම ඒ නර්වස් සිස්ටම් එක සෙන්සිටිව්ව පහළ වුන්නේ නෑ යාට. විරෝධතා මතුවෙන විදිහට පහළ වුන්නේ නෑ. මෝහන ජාතිකනයට එලි මනස ආලෝකවත්. ඒ නිසා යාට පුළුවන් මේ වචන යලිත් කියමු දිට්ඨ ධම්ම සුඛ විහරණය. ඒ දෙවෙනි ධ්‍යානෙට ඊට පස්සේ පීතියාච විරාග අපි මේ බොහෝ ඉගෙනගෙන තියෙන නිසා ඒවා කෙටි කරා. පීතියාච විරාග. එතකොටත් මේක නාම රූප නාම කොටසක් දෙයක් කියලා මතකේ තියෙනවා. මේකත් නාම රූප. පීතියාච විරාග. එතකොට මේ මාර්ග යනකොට ඒ ඇති වෙන පීති සම්බොජ්ජංගයක් කියලා මතකේ තියා. ඒක සම්බෝධ්‍යංගයක් හැටියට දිනුනාට මොකද ඇතුලේ සිත්විල්ලක් හැටියට ඒක තියාගන්න ඊට පස්සේ පීත්‍යාච විරාග. උපේක්ඛකෝ විහෙරති සතු සම්පජාන සති සම්පජානේ ජන්ති සති සම්බොජ්ජංගේ තියෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා. මොකද මේ ආර්ය මාර්ගයේ ඉන්න නිසා උපේක්ෂාවෙන් ඉන්න දාන්න. අජ්ජුපෙක්ඛනාවෙන් ඉන්න දාන්න. අජ්ජුපෙක්ඛ කියන්නේ කැඹුරින්ම ලංවලා බලනවා කියලා අපි ඉගෙන ගත්ත කේස. ඒ අජ්ජුපෙක්ඛනාවෙන් ඉන්ටි දන්නවා. ඒක තමයි තුන්වෙනි ධ්‍යාන. එහෙම වුණාම සුකංච කායේන පටිසංවේදී. යා ශරීරයටත් ඒ සුඛේ දැනෙන්න පටන් ගන්නවා. ඒ තුන්වෙනි ධ්‍යාන. සුඛස්සච පහනා දුක්ඛස්සච පහන. සුඛේ දුක්ඛේ කියන ඒවා මතක තියෙන්න ඕන සංඥා වේදනාත් එක්ක එන්නේ. වේදනා තමයි මේ දෙක නම සංඥාවත් එක්ක. එකක්වත් ඒතර අගේ කරන්නේ. මානසික වශයෙන් අගේ කරන જાතිත් පහු කරගෙන යන්නේ. සුඛා පටිපදා කිව්වේ ඒකයි. මේ මනසින් වැඩ කරන්නේ. නිසා මේ මනසට ආයුබෝවන් කියන්න වෙනවා වෙලාව.
මනස අගේ කරන්නට ඕනේ ධම්ම විච්චේ හොඳයි මනෝ කියන එක එච්චර අගේ කරන්න දෙයක් නැහැ මනසින් හදාගන්න ලෝකයට අයිබෝවන් කියන්නේ ආධ්‍යාත්මික ලෝකය ඒක තමයි සුඛපටිපදාව යලිත් ඒ වචනේ ditta ධම්ම සුඛ විහරණ පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තහංගම සොම්නස් දුම්නස් ඒ මං යන මාර්ගයේදී මට දැන් අපි ඉගෙන ගත්තට බොජ්ජංග වලදී පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා ඒවා විවේක නිශ්චිත විරාග නිශ්චිතයි එතෙන්දි වැඩි මෙතෙන්දී නාම රූප හැටියට මතුවෙන ප්‍රතිඵල හැටියට එන සුඛ සොම්නස් අයින් සෝමනස්ස දෝමනස්ස නැතුව අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධි මනස පත් වෙන තුට අදුක්ඛයි අසුඛයි අදුක්ඛම සුඛි කිවි එකයි අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධි ඒ තත්ත්වය පහළ ඒ දැන් ඔය තමයි සුඛපටිපදා එහෙම එක්කනත් එතකොට අර පංචසේක බලානුපනිස්සාය විහෙරති සෝ ඉමානි පංචසේක බලානුපනිස්සාය විහෙරති දැන් මනස තැම්පත් කරන විදිහ තමයි වුනේ ඒ වචන තැම්පත් කියන වචනේ හොඳ නෑ තැන්පත් වෙනවා කියලා කියන්නේ එක් තැන්වකට ඉඳන් ඒකේ මනසට වචන රාශියක් දෙන්නේ නෑ කතා කර කර සද්ධා බල හිරි බල උත්තප්ප බල විරිය බල පඤ්ඤා බල කියනවා එක් උපනිශ්‍රේ වාසය කරනවා ඒ වගේ උදව් අරගෙන තමයි ඉන්නේ දැන් එහෙම වුණා තස්ස ඉමානි පංචේන්ද්‍රයානි මුදූනි පාතු භවං දැන් අර ධ්‍යාන තත්ත්වෙට අර පංච ඉන්ද්‍රියන් සද්දේන්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රිය සමාධීන්ද්‍රිය පඤ්චේන්ද්‍රිය කියනවා විශාලවට පහළ වෙන්නේ නැහැ දැන් මෘදු පහළ වෙන වෝල්ටේජ් එක අඩුයි ඉන්සයික පාට යාට සත්‍ය අවබෝධය ඉන්නේ නැහැ සත්‍ය අවබෝධය හීන් සිරී මතුවේ දන්ධං ආනන්තරියම් පාපුනා බොහොම හීන් සීරුවේ තම පමා වෙලා සත්‍ය අවබෝධය මතුවලේ අයං උච්චති භික්ඛවේ සුඛාපටිපදා දණ්ඩාපින්න ප්‍රතිපදාව ලෙහෙසියෙන් කරන්න පුළුවන් ඒ ලෙහෙසි කියන වචනේ මේකට මතක තියෙන්න ඕන ලෙහෙසි කියන වචනේ හොඳයි ඒකට ලෙහෙසි කියන වචනේ ධ්‍යාන ලේසි අර පහ පදනවා කියන මනසට දැන් අර අසුභානුපස්සී ආහාරේ පටිකුල සංඤී සබ්බ ලෝකේ අනිබිරත සංඤී සබ්බ සංකාරේ සමිත්‍යානුපස්සී මරණ සත්‍ය අජ්ජත් සුපට්ඨිතා කියන ඒවා ඉච්චර ඒවා වැඩ ගොඩක් කරන්න ඕන මෙතෙන්දි වැඩ ගොඩක් කරන්න නෑ ධ්‍යානයේදී නමුත් අපට කොහොම හරි හිතෙනවා ධ්‍යාන වලදී වැඩ ගොඩක් කරන්න තියෙනවා ධ්‍යානයේ දකින් ධ්‍යානය කියන එක පොර බදක් අද ධ්‍යාන කියනකොට කෙලෙස් නැති තත්ත්වයක් ගැන හිතානේ ධ්‍යාන කියන්නේ කෙලෙස් නැති තත්ත්වයක් නෙවෙයි මනෝවල වැඩ අඩු කරනකම් ඒවා අප තුළට එන්ට ඉඩ තියෙනවා සහතික ගන්ට කියනවා නෙවෙයි ඒවා උපාධි ගන්න කියනවා නෙවෙයි ඒවා සිද්ධ වෙනවා අපට සුඛාපටිපදා දණ්ඩාපි මතක තියෙන්න ඕන අභික්කනං අර රාග දෝෂ මෝහ තිබ්බ රාග ජාතික තිබ්බ දෝෂ ජාතික තිබ්බ මෝහ ජාතික නෙමෙයි මේ සුඛාපටිපදා එනකොට ඒ නිසා තමයි අර වාසි තියෙන මනසට ඉක්මනින් උදව් කරගන්න මනස උදව්වට ගන්න එහෙම නැතුනහම මනස මට
බොහෝ චැලෙන්ජ් කරනවා, අභියෝග කරනවා. මනස අත්ත් සංඥාවක් ඇති කරලා දෙනවා. මේ අප ගැන කියන්නේ ධර්මයේ පොදුවේ කියනවා නෙවෙයි. කතමාච භික්ඛවේ සුඛා පටිපදා කිප්පාපිඤ්ඤ. සුඛා පටිපදාය ප්‍රතිපදාව සුදායක සිද්ධ වෙනවා ඉක්මනින් අවබෝධයක් මතුවෙන. අර විදිහ හතර කියන්නේ ඒ ටික එනවා. පංචසේක බල, ඒ කියන්නේ සද්ධා බල, හිරි බල, ඔත්තප්ප බල, විරිය බල, පඤ්ඤා බල. වචන ඉගෙන ගන්නට නෙවෙයි. ඒවා අපේ අතින් හීන වෙලා යනවා සමහරට. සද්ධා බල තිබුණොත් සමහරට හිරි බල, ඔත්තප්ප බල නැති වෙලා යනවා සමහරට. සද්ධා බල එනවා නම් ඒවා තියෙනවමයි. විරිය බල, පඤ්ඤා බල. ඒවා උපනිස්සාය විහෙරති කියන්නේ උදව් අරගන්නවා. ඒ වගේ උදව් ගන්නවා මාර්ගය. උපනිස්සේ සම්පති කිව්වේ ඒක. ඒක තියෙනකොට මේකට වාසියක් එන උපනිස්සේ සම්පතක් කියන්නේ ඒක. එහෙම වුණාම තස්සිමානි පංචින්ද්‍රියානි අධිමත්තානි පාතු භවං. අධිමාත්‍ර පහළ වෙනවා. කියන්නේ වැඩිපුර එනවා. දෝරි ගලාන එනවා. ඒ වචනේ හොඳ නැද්ද දන්නේ. නමුත් වැඩිපුර එනවා ඇත. එක එක්කෙනාට එක එක විදිහයි. තමන් ගැන තමන් හොයලා බලන්න. පච්චත්ත වේදිතබ්බ වෙන්නේ. එහෙම වුණාම පංචන්නං ඉන්ද්‍රියාන අධිමාත්තත්තා අධිමාත්‍රය පහළ වෙන බැවින් ඒ කියන්නේ සද්ධින්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. මේ අප ළඟ තියෙන જાතිය. අගේ කරන්න. අව탁සේරු කරන්න එපා අපගෙන. අයං උච්චති භික්ඛවේ සුඛාපටිපදා කිප්පාපි. මොකද එයා ඉන්ද්‍රිය අධිමාත්‍ර පහළ වෙන නිසා කිප්පං ආනන්තරියම් පාපුනා. ඉක්මන් සත්‍ය අවබෝධය සඳහා එනු. දේශනයේදී තම උදාහරණ දෙයක් හැටියට සාරිපුත්ත හාමුදුරුවෝ මේ තත්ත්වය සුඛාපටිපදා කිප්පාපි. මොග්ගල්ලාන හාමුදුරුවෝ දුක්ඛාපටිපදා කිප්පාපි. එතකොට දැනගන්න ඕන දුක්ඛාපටිපදා කියවට දුකදායක ප්‍රතිපදාව නේ වැඩ වැඩි කරන්න. ඉමාකෝ භික්ඛවේ චතස්සෝ පටිපදා භික්ෂුන් මේකයි ප්‍රතිපදා හතර. තුරු සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිපදාව අනුත්තරීය තත්ත්වෙම බුදුහාමුදුරුවෝ දේශනා කළා. පටිපදාව කියන්නේ. ඒක පටිපදා හතර. සුඛාපටිපදා, දුක්ඛාපටිපදා, දන්දාපි. ප්‍රතිපදාව අසීරුයි අවබෝධය පහළ වෙන්නේ බොහෝම හීන්සි. පටිපදාව අසීරුයි වැඩ ගොඩක් තියෙනවා කරන්ට. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤාබෝධි ඉක්මනින්ම බහරයි. සුඛා පටිපදා ප්‍රතිපදාව සුවදායක සිද්ධ වෙනවා. තිබ්බ රාග ජාතික, තිබ්බ මෝහ ජාතික, දෝෂ ජාතික, තිබ්බ මෝහ ජාතිකත් නෙවෙයි. එන්ට අවබෝධය ධ්‍යාන එනවා ප්‍රතිපදාවේදී. නමුත් අවබෝධය හීන්සිරයි. ඒක තමයි සුඛා පටිපදා දන්ධාබිඤ්ඤ. සුඛා පටිපදා කිප්පාබිඤ්ඤ. හතරවෙනි ප්‍රතිපදාව සුවදායක සිද්ධ වෙනවා අවබෝධය ඇති පාරයි. සාලට පහළයි. තථාගතයන් වහන්සේ අසිරිමත් විවිධ ක්‍රමවලට මේ මාර්ගයට ඇතුළේ වෙන්න ක්‍රම කියලා දීලා තියෙනවා. කාටවත් කරන්න බැරි දේවල් නෙවෙයි කියන එක තේරෙන. මොකද තිබ්බ රාග ජාති, තිබ්බ දෝෂ ජාති, තුන්වෙනි එක යලිත් අවධානය කරනවා. තිබ්බ මෝහ ජාතික එක්කෙනාටත් එන්න පුළුවන්. වැඩ කරගෙන අසුභානුපස්සී කායේ විහෙරති. ආහාරේ පටික්කුල සංඤ්ඤේ, සබ්බ ලෝකේ අනිබ්බත සංඤ්ඤේ, සබ්බ සංඛාරේ අනිච්චානුපස්සී, අජ්ජත්තම් සංඥා සුපට්ඨිතාව. ඔය පහ තියෙනවා.
ඒකයි වැඩ වැඩි කිවි කරන්න. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රයන් වුණාට පින්. අපි අභිගෙන ආධ්‍යාත්මික අභිමානයක් ඇති කරගන්න. මේ සඳහා උදා කරමු උත්තරීතර කල්යාණ මිත්‍රයන්ට, කල්යාණ මිතුරියන්ට, ගුරුවරයන් යම් දෙනාටමයි මගේ කෘතඥතාවය පිරිනමන්නේ. සම්මා සම්බුදු සරණයි. අපි දහම් අසන්න කැමැති, දහම් කරුණු කියන්න කියලා දෙන්න කාට. බුදු සරණයි.